ආයුබෝවන් දරුවනේ අප සමග වසරක් ගතකොට පසුගිය වසර පුරාම අප සමග ගතකොට ඔබ අවසන් වාර පරීක්ෂණයේදී ඔබේ දක්ෂතා හොඳින් පෙන්වන්නට ඇතැයි අප හිතනවා. ඒ වගේම මේ වර්ෂයේ අවසානයේදී ඔබට තවත් වැදගත් ඔබේ ජීවිතයේ වැදගත් කඩයිමක් පහු කරන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙන්න සිද්ධ වෙනවා. එහිදී ඔබට ඔබේ දක්ෂතාවන් පෙන්වන්න මේ වැඩසටහන් මාලාවත් ඔබට උදව්වක් වේවි කියන බලාපොරොත්තුවෙන් අපි අද ඔබගේ 11 වෙනි ශ්‍රේණියේ පාඩම ආරම්භ කරනවා. දැන් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 11 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩම. ඒ කියන්නේ මිශ්‍රණ සම්බන්ධ පාඩම. අපේ පරිසරයේ පුරාම තියෙන්නේ මිශ්‍රණ. ඔබ දන්නවා ඔබ අවට ඇති දේවල් ගැන මදක් හිතලා බැලුවොත් දැන් මේ වෙලාවේ ඔබ අවට බැලුවොත් ඔබට පේනවා ඔබ අවට තියෙන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්. ඔබ නිතරම කළ තියෙන රූපවාහිනිය වෙන්න පුළුවන්. ඒ වගේම තව අජීවී දේවල් වගේම තව සජීවී පණ ඇති දේවල් සමහරට පුද්ගලයන් සතුන් ශාක ඒ වගේ දේවලුත් ඔබ මේ වෙලාවේදී දකිනවා. ඔබේ පරිසරයේ මේ වෙලාවේදී තියෙනවා. ඒ වගේම මේස පුටු පෑන් පැන්සල් ඔය වගේ ද්‍රව්‍යත් තියෙනවා. හොඳයි ඔබ මොහොතකටවත් හිතුවද මේ ද්‍රව්‍ය කොහොමද මේ විදියට මේ ලෝකයේ හැදිලා තියෙන්නේ කියලා? මේ ද්‍රව්‍ය හැදිලා තියෙන ආකාරය පිළිබඳව. හොඳයි. බලන්න මේ ලී කෑල්ල. මේ ලී කෑල්ලේ කොහොමද මේක හැදිලා තියෙන්නේ? මොනවයින්ද මේ හැදිලා තියෙන්නේ? අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා බලමු. ඒ වගේම තවත් අපි හිතුවොත් අපි අවට තියෙන දේවල් අපි දකිනවා යකඩ රත්රන් ඒ වගේ දේවලුත් දකිනවා. බලන්න මේ යකඩ කෑල්ල. මේ යකඩ කෑල්ල හැදිලා තියෙන්නේ මොනවයින්ද? යකඩ කැබැල්ල ඔබ කියයි ඊටා කුඩා යකඩ අංශු වලින් හැදුණු දෙයක් කියලා. හොඳ අපි ඒ ගැන තවදුරටත් කල්පනා කරමු. හොඳයි ඒ ඔබ හිතුවේ කුඩා දේවල් වලින් මේ ලොකු දේ හැදිලා තියෙනවා කියලා නම් අපි බලමු මේ කඩදාසියදී මේ කඩදාසිය. දැන් අපි ඇහැට පේන ලොකු කඩදාසියක්. මේක මොනවයින්ද හැදිලා තියෙන්නේ කියලා බලන්න අපි මේක කුඩා කොටස් වලට කඩන්න ඕනේ. අපි ඉස්සර වෙලාම කඩදාසිය දෙකට ඉරලා බලමු. දෙකට ඉරලා බලමු. එයින් එක කෑල්ලක් අරගෙන නැවත දෙකට ඉරන. මේ ආකාරයට නැවත දෙකට ඉරන්න පුළුවන් අපිට එක කෑල්ලක් අරගෙන. උපදුටුවා දැන්වත් අපි ගන්නේ එයින් එක කෑල්ල. මෙයත් අපි නැවත දෙකට ඉරනවා. මේ ආකාරයට දිගින් දිගටම කරගෙන ගියොත් මේ ආකාරයට දිගින් දිගටම කරගෙන ගියොත් අපට අවසානයේ ලැබෙන්නේ මොන වගේ දෙයක්ද? දැන් ඇත්තටම අපිට මේ අවසානයේ දක්වා කරගෙන යන්න අමාරුයි. අපි දන්නවා මේක ඊටා කුඩා කොටස් වලට අන්තිමේදී කොටස් වෙයි. ඊටත් පස්සේ අපි ඇහැට නොපෙනෙන තරම් කුඩා කොටසක් ලැබෙයි. අපි නැවතත් මේ දෙකට බෙදනවා. මේ ආකාරයට වෙන් කරගෙන ගියොත් අපට අවසානයේදී හමු වෙයි මේ ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා. මේ ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. එහෙමනම් මේ යකඩ කැබැල්ල හැදිලා තියෙන්නේ මොනවයින්ද බලන්න අපි මේක කුඩා කොටස් වලට බෙදාගෙන යන්න ඕනේ. එහෙම බෙදාගෙන ගියයින් පස්සේ අපට ලැබෙන අවසාන දේ ඒ දේට අපි නමක් කියනවා.
අපි හඳුන්වනවා පරමාණු කියලා. දැන් බලන්න මේ යකඩ කැබැල්ල අපි ඒ විදිහට කුඩා කොටස් වලට වෙන් කරගෙන ගියොත් අවසානයේදී යකඩ වල ගතිගුණ තියෙන ඊටාම කුඩා අංශුව ලැබෙනවා. යකඩ වල ගතිගුණ තිබෙන කියලා කිව්වේ මම මේ ලැබෙන පරමාණුව ඊටත් වඩා කොටස් වලට බෙදන්න පුළුවන් කියලා ඔබ දන්න නිසා. ඔබ දන්නවා පරමාණු පසුගිය වසරේ ඉතින් ඉගෙන ගත්තානේ. පරමාණු හැදිලා තියෙන්නේ පරමාණු නිර්මාණය වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන තවත් කුඩා අංශු වලින්. මේ අංශු එක් වෙලා තමයි පරමාණුවක් හැදිලා තියෙන්නේ. එහෙමනම් කුඩාම දේ පරමාණුව නෙවෙයි. නමුත් මම මෙතනින් ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ මේ යකඩ කියන ද්‍රව්‍යයේ ඊ타ත්ම කුඩා අංශුව කුමක්ද කියන එක. එතකොට අපිට යකඩවල ගතිගුණ පෙන්වන අවසාන අංශුවයි අපිට සලකන්න වෙන්නේ. අන්න ඒකට අපි කියනවා යකඩ පරමාණුවක් කියලා. යකඩ පරමාණුව යකඩවල ගතිගුණ පෙන්වන කුඩාම අංශුව යකඩ පරමාණුවක් කියලා අපි හඳුන්වනවා. ඉතින් ඒ ආකාරයට අපිට පුළුවන් මේ ද්‍රව්‍ය ඊටා කුඩා කොටස් වලට වෙන් කරලා හඳුනා ගන්න ඒ හැදිලා තියෙන ද්‍රව්‍ය මොනවද කියලා. හොඳයි අපි එහෙමනම් තවත් ද්‍රව්‍යයක් ගැන හිතමු. රත්රන් කැබැල්ල. රත්රන් කැබැල්ල අපි කුඩා කොටස් වලට වෙන් කරගෙන ගියොත් අවසානයේදී රත්රන් වල ගතිගුණ තියෙන කුඩාම අංශු අපට ලැබෙයි. අන්න ඒ අංශුව තමයි රත්රන් පරමාණු කියන්නේ. රත්රන් වල ගුණය පෙන්වන ගතිගුණ පෙන්වන කුඩාම අංශුව රත්රන් පරමාණු. ඉතින් මේ ආකාරයට අපි අහලා තිනවා පරමාණු වර්ග රාශියක් අපි හඳුනාගෙන තියෙනවායි කියන එක. පරමාණු වර්ග රාශියක් ඔබ ආවර්ත වගු තුලේ පරමාණු දැකලා තියෙනවා. 120කට අධික ආසන්න ප්‍රමාණයක් මේ වෙන විට පරමාණු වර්ග හඳුනාගෙන තියෙනවා. ඉතින් අපි මේ පරමාණු වලින් හැදිලා තියෙන ඒ ද්‍රව්‍ය වලට මූල ද්‍රව්‍ය කියලා කියන මූලිකවම ඒ කියන්නේ යකඩ කියන ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ යකඩ පරමාණු වලින්. එතකොට මේ යකඩ පරමාණු කියන්නේ යකඩ මූල ද්‍රව්‍ය. යකඩ පරමාණු වලින් හැදිලා තියෙන පුංචි කොටසකට අපිට කියන්න පුළුවන් මේ මූල ද්‍රව්‍ය යකඩ කියලා. එතකොට මූල ද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ මේ පරමාණු වර්ගම තමයි. එතකොට අපි දන්න පරමාණු වර්ග 120කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ ආකාරයට මුළු ලෝකයේම හැදිලා තියෙන්නේ මුළු විශ්වෙම හැදිලා තියෙන්නේ මේ පරමාණු වලින් කියන එකත් ඔබ මේ වෙනකොට දන්නවා. හොඳයි. දැන් බලන්න පරමාණු එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය පිළිබඳව ඔබට දැක්වෙනවා මෙතන යම් ද්‍රව්‍යයක ගුණ පෙන්වන කුඩාම අංශුව පරමාණුයි කියලා. යම් ද්‍රව්‍යයක ගුණ පෙන්වන කුඩාම අංශුව පරමාණුයි කියලා ඔබට මේ දැක්වෙනවා. ඔබේ තේරුම් අරගත්තා. යකඩවල ගුණ පෙන්වන කුඩාම අංශුව යකඩ පරමාණු. රත්රන් වල ගුණ පෙන්වන කුඩාම අංශුව රත්රන් පරමාණු. හොඳයි. ඒ වගේම ඔබ දන්නවා පදාර්ථයේ තැනුම් මේකකයේ පරමාණුයි කියලා. ඒ කියන්නේ සියලුම පදාර්ථ හැදිලා තියෙන කුඩාම අංශු විදියට අපි සලකන්නේ පරමාණු. එතකොට ඒ ආකාරයට අපි පරමාණු පිළිබඳව කතා කරද්දී එකම වර්ගයේ පරමාණු වලින් සෑදී ඇති පදාර්ථ මූලද්‍රව්‍ය කියලා හඳුන්වනවා. එහෙමනම් ඔබ දකිනවා මේ ආවර්තා වගුවක රූපයක්. මේ ආවර්තා වගුවේ මූලද්‍රව්‍ය ඇතුළත් වෙලා තියෙනවා සංකේත වලින්. මේ ආකාරයට ඔබට මතක් වෙයි මේ ලෝකේ නැත්තම් මේ විශ්වයේම හැදිලා තියෙන මූලද්‍රව්‍ය මොනවද කියන එක. පරමාණු වර්ග. හොඳයි අපි දැන් ප්‍රශ්නයකට යමු. බලන්න මේ ප්‍රශ්නේ දිහා. සියලුම ද්‍රව්‍ය සෑදී ඇති කුඩාම ඒකකය වන්නේ ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය, නියුට්‍රෝනය, පරමාණු. හොඳයි ඔබේ
පිළිතුර කුමක්ද? ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය, නියුට්‍රෝනය, පරමාණු. සියලුම ද්‍රව්‍ය සෑදී ඇති කුඩාම ඒකකය වන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ඔබ පිළිතුර තෝරාගෙනයි තියෙන්නේ. බලමු ඔබ නිවැරදිද කියලා. හරි. පරමාණුව තමයි පිළිතුර. සියලුම ද්‍රව්‍ය සෑදී ඇති කුඩාම ඒකකය වන්නේ පරමාණුව. මම ඊට කලිනුත් ඔබට කිව්වා පරමාණු හැදිලා තියෙන්නේ ඊටත් වඩා කුඩා අංශු වලින් කියලා. නමුත් යම් ද්‍රව්‍යයක ගුණ පෙන්වන කුඩාම දේ වෙන්නේ පරමාණු. නැත්තම් ලෝකේ තියෙන සියලුම දේවල් හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින්. නමුත් යම් නිශ්චිත ද්‍රව්‍යයක ගතිගුණය පෙන්වන්නේ පරමාණු. හොඳයි. දැන් අපි සංයෝග පිළිබඳව අවධානය යොමු කරමු. සල්ප වාගේ පරමාණු එහෙම නැත්නම් සල්ප කියන මූලද්‍රව්‍ය ඔබ බොහෝ විට දකිනවා නම් දකින්නේ විද්‍යාගාරයේදී. නමුත් මේ සල්ප කියන මූලද්‍රව්‍ය මේ අපේ පරිසරයේ තියෙනවා. නමුත් අපි ඒක දකින්නේ නැහැ. අපිට දැකලා හුරුවක් නැහැ මේ සල්ප පරමාණු. ඇයි එහෙම වෙලා තියෙන්නේ? සල්ප කියන ද්‍රව්‍ය කහ පැහැති කැට ඔබ දැක තියෙනවා විද්‍යාගාරවලදී. ඉතින් මේ සල්ප තනි මූලද්‍රව්‍යයක් විදිහට පවතින ඉතා කලතුරකින් අපේ පරිසරයේ. ඒ නිසා අපි සල්ප දකින්නේ නැහැ. එහෙමනම් මේ සල්ප කොහොමද තියෙන්නේ? සංයෝග වෙලා වෙනත් මූලද්‍රව්‍ය සමග වෙනත් පරමාණු වර්ග සමග සම්බන්ධ වෙලා තමයි මේ පරමාණු තියෙන්නේ. ඉතින් ඒ විදිහට සම්බන්ධ වෙලා එකට ඇලිලා පවතින මේ ආකාරයට අපි දකිනවා මේ පසුබිමේ පරමාණු එක් වෙලා තියෙන ආකාර. ඉතින් මේ විදිහට පරමාණු වර්ග එකිනෙක යා වෙලා එකිනෙක හා තදින් බැඳිලා ඇති වෙලා තියෙන දේවල් වලට අපි කියනවා සංයෝග කියලා. එතකොට අපි ආවට පරිසරයේ අපි දකින ප්‍රධාන සංයෝගයක් ඔබට සිහි වෙනවද? ඔව්. අපි අතර සුලභම සංයෝගයක් කියන්න පුළුවන් ජලය. ජලය කියන්නේ මූල ද්‍රව්‍යයක් නෙවෙයි. ජලය කියන්නේ පරමාණු වර්ගයකුත් නෙවෙයි. ජලය කියන්නේ සංයෝගයක්. ජලය හැදිලා තියෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වලින්. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන පරමාණු වර්ග දෙකෙන්ම තමයි ජලය හැදිලා තියෙන්නේ. එහෙමනම් ජලය කියන්නේ මූල ද්‍රව්‍යයක් නෙවෙයි. ජලය කියන්නේ සංයෝගයක්. මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ධ වෙලා හැදෙන දේවල්ට අපි කියන්නේ සංයෝග කියලා. මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ධ වෙලා එකට යා වෙලා නිර්මාණය වෙන්නේ සංයෝග. අපේ පරිසරයේ අපි දකින්නෙම සංයෝග තමයි. අපි පරිසරයේ මූලද්‍රව්‍ය වශයෙන් දකින්න දේවල් අඩුයි. මූලද්‍රව්‍ය තියෙන්නේ 100කට ආසන්න ප්‍රමාණයක්, 120කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ මූලද්‍රව්‍ය වශයෙන් අපි යකඩ දකින්න පුළුවන්, රත්රන් ඒ වගේ උනත් බොහෝ විට අපි දකින්නේ ලක්ෂ ගණනක් නැත්නම් මිලියන ගණන් අපි දකින්නේ මේ අපි ආවට පරිසරයේ තියෙන සංයෝග මූලද්‍රව්‍ය නෙවෙයි. එහෙමනම් මේ සංයෝග කියන්නේ සංසුද්ධ ද්‍රව්‍යයක්. සංයෝගයක් කියන්නේ සංසුද්ධ ද්‍රව්‍යයක්. අපි දන්න පරමාණු වර්ගයක් නම් සංසුද්ධයි කියලා කියන්න පුළුවන්. එකම වර්ගයේ පරමාණු එකම වර්ගයේ පරමාණු වලින් හැදිච්ච දෙයක් සංසුද්ධ දෙයක් විදිහට කියන්න පුළුවන්. ඉතින් මේ සංයෝග සංසුද්ධ ද්‍රව්‍යයක්ද? ඔව්. සංයෝගයක් කියලා කියන්නේ සංසුද්ධ ද්‍රව්‍යයක්. මොකද ඒ සංයෝගයේ හැදෙන්න භාවිත වෙලා තියෙන පරමාණු වර්ග නිශ්චිත අනුපාතයකට නියම අනුපාතයකට සියලුම අංශු නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ පරමාණු වර්ග කීපයක් එකතු වෙලා හැදෙනවා නම් ඒ හැම කුඩාම අංශු හැදිලා තියෙන්නේ ඒ පරමාණු කීපයට සමාන ආකාරයෙන්
ඔබ දැන් මෙතන රූපේ පසුබිමේ දකින්න ආකාරයට එකම විදියට තමයි මේ පරමාණු සම්බන්ධ වෙලා තියෙන්නේ සංයෝගයක. ඉතින් ඒ නිසා අපි සංයෝගයකුත් සංසුද්ධ ද්‍රව්‍යයක් විදියට සලකනවා. සංයෝග ඒ වගේම මූලද්‍රව්‍ය එහෙම නැත්නම් පරමාණු මේවා සංසුද්ධ ද්‍රව්‍යයන් විදිහට අපිට සලකන්න පුළුවන්. ඔව් බලන්න පරමාණු දෙකක් හෝ වැඩි ගණනකින් රසායනික බන්ධන වලින් බැඳීමෙන් ඇති වෙන ද්‍රව්‍ය සංයෝග කියලා අපි හඳුන්වනවා. ඔව් දැන් අපි බලමු සංයෝගවල හැටි. සෑම විටම පරමාණු අතර අනුපාතය එකම වේ. මම ඔබට කියලා දුන්නා පරමාණු අතර අනුපාතය එකමයි. පරමාණු එකම සංඛ්‍යාවකින් තමයි යම් සංයෝගයක් හැදිලා තියෙන්නේ. අපි බලමු ජලය කියලා. ජලය නම් හයිඩ්‍රජන් පරමාණු දෙකකට ඔක්සිජන් පරමාණු එකක් එකතු වෙලා තමයි ජල අණුවක් හැදිලා තියෙන්නේ. එතකොට පරමාණු අතර අනුපාතය 2:1යි. හයිඩ්‍රජන් පරමාණු දෙකකට ඔක්සිජන් 1යි. මොන ආකාරයෙන් කොතනින් අපි ජලය අරගත්තත් ඒ හැම තැනදීම ජලය කියලා අපිට ලැබෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු එකකින් සෑදී ඇති ද්‍රව්‍යයක්. ඒ පරමාණු තුන එකතු වෙලයි ඊටාම කුඩා ජල අණුව කියලා අපි කියන දේ හැදිලා තියෙන්නේ. ඒතකොට ජල අණු විශාල සංඛ්‍යාවක් තමයි අපි ජලය කියලා අපේ භාවිතයට අරගන්නේ. එතකොට සංයෝගයක කුඩාම කොටසට අපි කියනවා අණුවක් කියලා. මූලද්‍රව්‍යකදී අපි කියවා පරමාණුවක් කියලා. සංයෝගයකදී දැන් H2O කියලා අපි සංකේත වලින් හඳුන්වන ජලය. එතකොට H2O කියන්නේ නැත්නම් හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණුවකට බැඳුන අවස්ථාවේදී අපි කියනවා ඒකට සංයෝගයක් කියලා. පරමාණු අතර අනුපාතය නියතයි සංයෝගයක. ඒ වගේම රසායනික සූත්‍රයක් තියෙනවා. දැන් ජලයට අපි රසායනික සූත්‍රයක් දෙනවා H2O කියලා. එතකොට අපි කැමරට ගන්නා ලුණු වලට අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියනවා. මේ ආකාරයට ඕනෑම සංයෝගයකට නිශ්චිත රසායනික සූත්‍රයක් තියෙනවා. මෙන්න සංයෝගයේ තියෙන විශේෂ ලක්ෂණය. මේ සංයෝගය හැදිලා තියෙන ද්‍රව්‍ය වෙන් කරන්න ලේසි නෑ. ඒකයි මේ භෞතිකව වෙන් කළ නොහැකි කියලා කියන්නේ. අපි හිතමු ජලය කියලා. ජලය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලින්. ඉතින් මේ ජලය හැදිලා තියෙන මූලද්‍රව්‍ය දෙක වෙන් කරගන්න අපිට ලේසියෙන් පුළුවන්ද? අපි භෞතිකව වෙන් කරනවා කියලා කියන්නේ අපි දන්නවා සමහරට ගරලා හලලා වෙන් කරනවා නම් ඒ භෞතික වෙන් කිරීම. එහෙම නැත්නම් ජලයේ දිය කරලා වෙන් කරගෙන ආයි වාෂ්පීකරණය කරලා ඉවත් කරගන්න පුළුවන් වෙන් කරගන්න පුළුවන්. එන්න මේ වගේ සරල ක්‍රම වලින් මේ ජලයේ තියෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කරන්න බෑ. භෞතික ක්‍රම වලින් වෙන් කරන්න බෑ කියන්නේ ඒකයි. එහෙනම් සංයෝගයක ලක්ෂණය ජලයේ පමණක් නෙවෙයි ඕනෑම සංයෝගයක භෞතිකව වෙන් කරන්න බෑ. හැබැයි අපි දන්නවා මේවා රසායනිකව වෙන් කරන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවලට ලක් කිරීමෙන් රසායනික ක්‍රියාවන්ට ලක් කිරීමෙන් මේවා වෙන් කරන්න පුළුවන්. අපි දන්නවා ජලය වුණත් විද්‍යුත් විච්ඡේදනය වාගේ ක්‍රියාවකින් හයිඩ්‍රජන් හා ඔක්සිජන් බවට පත් කරන්න පුළුවන් කියන එක. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් හා ක්ලෝරින් වෙන් කරන්න ඒ ආකාරයට පුළුවන් වෙනවා. හොඳයි ඔය ආකාරයටයි සංයෝග හැදිලා තියෙන්නේ. හොඳයි අපි දැන් ප්‍රශ්නයකට යොමු වෙමු. සංයෝගයක කුඩා මාංශු වන්නේ පරමාණුවයි මූලද්‍රව්‍යයි අණුවයි අයනයයි. හොඳයි. ඔබේ පිළිතුරු කුමක්ද? බලන්න. ඔබ නිවැරදි. සංයෝගයක කුඩා මාංශු වන්නේ අණුව. සංයෝගයක කුඩා මාංශු පරමාණුවක් වෙන්න බෑනේ. සංයෝගයක් කියන්නේ පරමාණු දෙකකට වැඩි තියෙන දෙයක්. අපි කියනවා ඒකට අණුවක් කියලා. දැන් අපි බලමු මිශ්‍රණ පිළිබඳව. අපි සංසුද්ධ ද්‍රව්‍යයක් පිළිබඳව කලින් කතා කළේ. මිශ්‍රණ. දැන් ඔබට මේ පසුබිමින් පේනවා ලස්සන මිශ්‍රණයක්. මොනවද මේ? විවිධ පළතුරු වර්ග වලින් සමන්විත පළතුරු සලාදයක්. මිශ්‍රණයක්.
කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔව්. දැන් අපි බලමු තවත් ඔබ දකින්න කැමති මිශ්‍රණයක් දිහා බලමුකෝ. ඔව්. ඔබ කවුරුත් ආස කරන සීනි බෝල බලන්න. ඔව්. මේ සීනි බෝල එකම වර්ණයකින් තිබ්බනම් ඔබ ඒ තරම් සතුටු වෙන එකක් නෑ. බලන්න විවිධ වර්ණ වලින් තියෙනකොට එහි තියෙන ලස්සන. මෙතන වර්ණ කීපයක මිශ්‍රණයක්. එකම ද්‍රව්‍ය වුණත් වර්ණ කීපයක් මිශ්‍ර වී තියෙනකොට කොයිතරම් එතන ලස්සනක් වෙනවද කියලා අපට පේනවා. මේ රසය එකම වෙන්න පුළුවන් හැම වර්ගයකම. නමුත් අපට පේනවා මෙතන වර්ණවල මිශ්‍රණයක් තියෙනවා. ඒ වර්ණ මිශ්‍රණය නිසා තවත් ඔබට මේ පිළිබඳ රුචියක් ඇති වෙනවානේ. හොඳයි. දැන් අපි තව ලස්සන මිශ්‍රණයක් දිහා බැලුවා. ඔබේ එකම වර්ගයේ ද්‍රව්‍ය වුණත් ඒ අතර යම් යම් වෙනස්කමක්, වර්ණයේ වෙනස්කමක් ඔබ දැක්කා. හොඳයි, අපි නැවතත් පාඩමට යමු. ඔබ දැක්කා මිශ්‍රණයක් සෑදිලා තියෙන ආකාරය. දැන් අපි මේ පසුබිමේ දැක්වෙනවා වායු ගෝලය. පෘථිවියට ඉහළින් තියෙන වායු ගෝලය. මේ වායු ගෝලයේ මිශ්‍රණයක්ද? ඔව්. මේ වායු ගෝලයේ මිශ්‍රව පවතින මොනවද? අපි දන්නවා වායු ගෝලයේ වැඩියෙන්ම අන්තර්ගත දේ තමයි නයිට්‍රජන් වායු. ඊළඟට ඔක්සිජන් වායු. ඒ වගේ තවත් වෙනත් වායුත්, ඒ වගේම සමහර විට ජල වාෂ්ප, එහෙම නැත්නම් දූවිලි වගේ දේවල්, මේ සියලුම දේ මිශ්‍ර වෙලයි මේ වායු ගෝලයේ තියෙන්නේ. එහෙමනම් වායු ගෝලය අපිට මිශ්‍රණයක් විදිහට කියන්න පුළුවන්. විශාල මිශ්‍රණයක් අපේ පෘථිවිය වටා තියෙන. ඒ විතරක් නෙවෙයි. අපි දකිනවා මේ රූපය තුල විරල වායු 101ක්, ඔක්සිජන් 121ක්, නයිට්‍රජන් 178ක්. මේ ආකාරයට වායු ගෝලය විවිධ වායුන්ගෙන් සමන්විත වෙලා තියෙනවා. වායු ගෝලයේ පමණක් නෙවෙයි, පෘථිවියෙන් 4/3 විතර වැසිලා තියෙන ප්‍රදේශයක් ඔබ දන්නවා. සාගරය. මේ සාගරයේ තියෙන ජලය ගංගා ජලය වගේ නෙවෙයි. ගංගා ජලයත් යම් යම් ද්‍රව්‍ය වල මිශ්‍ර වෙලා තියෙනවා. නමුත් සාගර ජලය ඊට වඩා විශාල වශයෙන් ලවණ දිය වෙලා හැදුණු දෙයක්. එතකොට සාගරයේ බොහෝ දේවල් දිය වෙලා තියෙනවා. එහෙමනම් මේ සාගර ජලයත් මිශ්‍රණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. සාගර ජලයත් මිශ්‍රණයක්. ඒ විතරක්ද අපිත් මිශ්‍රණ හදනවා. අපිට යම් යම් අවස්ථාවලදී මිශ්‍රණ හදන්න වෙනවා. හොඳයි, ඔබට කියන්න පුළුවන් මේ අවස්ථාව. ඔව්. මේ තියෙන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදන ආකාරය. අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදද්දී වැලි, සිමෙන්ති, ගල් මේවා යම් අනුපාතයකට එකතු කරලා මිශ්‍ර කරලා තමයි ඒ කොන්ක්‍රීට් මිශ්‍රණයක් නැත්නම් බදාම සෑදීමේදී අපි කරන්නේ. හොඳයි, දැන් බලන්න මේ පස පිළිබඳව. පස මිශ්‍රණයක්ද නැද්ද කියන එක. ඔව්, මෙතන තියෙන්නේ පස් සාම්පලයක්. බලන්න මේ පස් සාම්පලේ මොනවද තියෙන්නේ කියලා. අපි බලමු. ඔව්, පුංචි පුංචි ගල් කැට තියෙනවා. වැලි තියෙනවා. ඊළඟට ශාකවල කොටස් තියෙනවා. ශාක කොටස්. සමහර විට සත්තුන්ගේ කොටස් තියෙන්නත් පුළුවන්. එහෙමනම් ඔබ දන්නවා මේ පස කියන්නේ අනිවාර්යයෙන්ම මිශ්‍රණයක් බව. ද්‍රව්‍ය රාශියක් පසෙහි තියෙනවා. එහෙමනම් පසත් මිශ්‍රණයක්. ඔව්, දැන් අපි දැනගත්තා පසත් මිශ්‍රණයක් කියලා. විවිධ ද්‍රව්‍යවල මිශ්‍රණයක් කියන එක.
හොඳයි අපි නැවතත් විද්‍යාගාරයට ගිහින් අපි මිශ්‍රණ පිළිබඳව අධ්‍යයනය කෙරෙමු. හොඳයි අපි දැන් බලමු පාෂාණ කැබැල්ලක් කියන්නේ මිශ්‍රණයක්ද එහෙම නැත්නම් සංසුද්ධ ද්‍රව්‍යයක්ද කියන එක. ඔබ දැන් දකින්නේ කළු ගල් කැබැල්ලක්. එහෙම නැත්නම් ග්‍රැනයිට් කියලා අපි හඳුන්වනවා. වඩාත් හොඳින් බලන්න. ඔබට පේනවා ඒ තනිකර එකම ද්‍රව්‍යයක් නොවන බව. ඒ කියන්නේ පාෂාණයක් කියන්නේ එකම ද්‍රව්‍යයකින් හැදිච්ච දෙයක් නෙවෙයි. තනිකර සංසුද්ධ ද්‍රව්‍යයක් නෙවෙයි. බලන්න මේ විවිධ ද්‍රව්‍ය විවිධ අංශු අපි දකිනවා විවිධ සංඝටක අපි දකිනවා. ඒ කියන්නේ පාෂාණ කියන්නේ ද්‍රව්‍යවල මිශ්‍රණයක්. ඔබ දැන් දැනගත්තා පාෂාණයක් කියන්නේ ද්‍රව්‍ය මිශ්‍රණයක් කියන එක. කළු ගලකත් විවිධ සංඝටක මිශ්‍ර වෙලා තියෙනවා. හොඳයි ඔබ දැන් මිශ්‍රණ වල ස්වභාවය පිළිබඳව දැනගත්තා. අපි දැන් බලමු මිශ්‍රණය පිළිබඳව තවදුරටත් අපට කියන්න පුළුවන් මොන විදිහේ දේවල්ද කියලා. බලන්න මිශ්‍රණයක් කියන්නේ ද්‍රව්‍ය දෙකක හෝ වැඩි ගණනක එකතුවක්. ද්‍රව්‍ය රසායනික සම්බන්ධ වී නැත. මිශ්‍රණයක තියෙන ද්‍රව්‍ය රසායනිකව සම්බන්ධ වෙලා නැහැ. සංඝටකවල ගුණ නොවෙනස්ව පවතී. ඒ හැදුන සංඝටක ඒවාගේ ගති ගුණ ඒ ආකාරයටම පවතිනවා වෙන් වෙන් වශයෙන්. ඒ වගේම භෞතික ක්‍රම වලින් සංඝටක වෙන් කර ගන්නත් පුළුවන්. භෞතික ක්‍රම වලින් වෙන් කර ගන්නත් පුළුවන් මිශ්‍රණ සංඝටක. ඉතින් ඒකයි මිශ්‍රණයක ස්වභාවය. ඝන ද්‍රව්‍ය, ද්‍රව, වායු මේ සියල්ලෙන්ම මිශ්‍රණ හැදෙන්න පුළුවන්. ඔබ දැනගත්ත වායු ගෝලීය මිශ්‍රණයක් කියන එක. එතකොට කොන්ක්‍රීට් මිශ්‍රණයක තියෙන ඝන ද්‍රව්‍ය. එතකොට ද්‍රව මිශ්‍ර කරලත් අපිට මිශ්‍රණ හදාගන්න පුළුවන් වෙනවා. හොඳයි දැන් අපි මේ මූලද්‍රව්‍ය සංයෝග හා මිශ්‍රණ පිළිබඳව තවදුරටත් බලමු. මූලද්‍රව්‍ය වල ඇත්තේ එකම වර්ගයක පරමාණු. ඔබ ඒක දැනගත්තා. සංයෝගයක වර්ග දෙකක හෝ ඊට වැඩි ගණනක පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකත් ඔබ දන්නවා. මිශ්‍රණයක රසායනිකව සම්බන්ධ නොවූ ද්‍රව්‍ය එකකට වැඩි ගණනක් අන්තර්ගත වෙනවා. රසායනික සම්බන්ධ වෙලා නැති බව ඔබ දන්නවනේ. මිශ්‍රණයක පරමාණු සහ සංයෝග තිබිය හැකිය. මිශ්‍රණයක් තුල පරමාණු තියෙන්නත් පුළුවන් නැත්නම් විවිධ සංයෝග තියෙන්නත් පුළුවන්. හොඳයි අපි දැන් ප්‍රශ්නයකට යොමු වෙමු. ජලයේ සංඝටකයක් වන්නේ පාද සඳහන් කුමන ද්‍රව්‍යයේද? භූමි තෙල්, නිර්ජලීය කොප සල්ෆේට්, එතිල් මධ්‍යසාරය, ලුණු ද්‍රාවණය. ජලයේ සංඝටකයක් වන්නේ පහත සඳහන් කුමන ද්‍රව්‍යයේද? භූමි තෙල්, නිර්ජලීය කොප සල්ෆේට්, එතිල් මධ්‍යසාරය, ලුණු ද්‍රාවණය. පිළිතුර ලුණු ද්‍රාවණය. ඔබ දන්නවා භූමි තෙල් වල ජලය අන්තර්ගත වෙන්නේ. නිර්ජලීය කොප සල්ෆේට් කිව්වොත් ජලය නැති බව එතනම කියලා අවසానයි. එතිල් මධ්‍යසාරය කියන්නේ සංසුද්ධ ද්‍රව්‍යයක්. ජලය එක් කරන්න පුළුවන්. නමුත් එතිල් මධ්‍යසාරය කියන්නේ සංසුද්ධව ලබා ගන්න පුළුවන් ද්‍රව්‍යයක්. එමනම් ලුණු ද්‍රාවණය හදන්නේ අපි ජලය එකතු කළා. එමනම් ජලය ලුණු ද්‍රාවණයේ සංඝටකයක්. හොඳයි අද අපි ඉගෙන ගත්තේ 11 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩමට අයත් මිශ්‍රණ පිළිබඳව හැඳින්වීමක් සහිත මූලික කොටස් පිළිබඳව තිබුණ හැඳින්වීම. මම හිතනවා ඔබට මිශ්‍රණ සහ සංසුද්ධ ද්‍රව්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇතේ කියලා. ඒ වගේම මීළඟට අපට මීළඟ පාඩමේදී මිශ්‍රණ පිළිබඳව තව දුරටත් වැඩිපුර කරුණු ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මීළඟ පාඩමෙන් ඔබ හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමින් මම අද ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.